හරි ඔයගොල්ලන්ට මාව ඇහෙනව නේද? ඔව් සර්. හරි. ඔයගොල්ලෝ බලන්න ඉතින් මොකක් වෙලා හරි කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තවම බැරි වුණා. තව අර අපේ ටැමිල් සර්ට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න එකයි මේ ප්‍රශ්නේ තියුනේ. කමන්න අපි වැඩ ටික කරගෙන යමු. එතකොට මම කියමින් හිටියේ අපි සාමාන්‍ය පන්ති පටන් ගන්න එක කරගෙන යනවා. බොහෝ වෙලාවට අපි සමහර දරුවෝ අපේ ඔන්ලයින් පන්ති එන දරුවෝත් ඒ පන්තිට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඒ අයට තේරෙන්නේ නැති අපි කොයිතරම් හොඳ වැඩ කොටසක් ඒකෙදි කරගෙන යනවද කියලා. ඇත්තටම ඔන්ලයින් පන්තිරත් වඩා මම කියන්නේ ඔන්ලයින් පන්ති කරන දෙයක් නැතිකමට මම කියලා තියෙන එක හොඳම ක්‍රමේ නෙවෙයි. ඒ කියන්නේ එකම ක්‍රමේ මේ වෙලාවේ කරන විද්‍යාඥ නැතිවර තියෙන ක්‍රමය කියලා මම කියලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අපි දැන් කොහොමද මේ වැඩේ මේ විදිහට මැනේජ් කරගෙන යන්නේ කියලා. කොහොම නමුත් අපි ඔන්ලයින් පන්තිය පවත්වාගෙන යන අතරේ සාමාන්‍ය පන්ති ආරම්භ කළා. ඒ පන්තිත් හොඳට වැඩ කරගෙන යන අතරේ අපි ඔයගොල්ලන්ට තාම බැරි වුණා මේ රචනා මාතෘකාවක් දෙන්න. ඒතකොට දැන් අපි රචනා මාතෘකාවක් ඔයගොල්ලෝ රචනා පොතක් මම කිව්වා ඇති ඔයගොල්ලෝ ගාව හදලා ඉති සමහරට රචනා මාතෘකාව සකසා ගන්න කියලා. ඒතර ඔන්ලයින් පන්ති එන්නේ නැති දරුවෝ අදාළව ඔයගොල්ලෝ ලියා ගන්න රචනා මාතෘකාව ඒ රචනා මාතෘකාවට අදාළව ඔයගොල්ලෝ කරුණ බැගින් මම දෙන්න රචනා සැකිල්ලත් එක දෙන්නම් කරුණ බැගින් සූදානම් කර ගන්නට ඕන එක සැකිල්ල එක කාරණාවට එක කරුණ බැගින් නිසා ඒක අතර පොඩ්ඩක් බලමු පොත් හදලා නැති වුණත් කමක් නැහැ ඔයගොල්ලෝ රචනාව ලියන්න අවශ්‍ය කරන මාතෘකාව ලියාගෙන ඒකේ සැකිල්ල ලියා ගන්න සූදානම් වෙන්න රචනා මාතෘකාව තමයි දරුවනේ රචනා මාතෘකාව තමයි පරිසරයේ රැකගමු කියන මාතෘකාව සාමාන්‍ය මාතෘකාවක් සරල මාතෘකාවක් පරිසරය රැකගමු කියන මාතෘකාව සාමාන්‍ය මාතෘකාවක් එතකොට පරිසරය රැකගමු කියන මාතෘකාව යටතේ අපි රචනාව ලියන්න ඕන සාමාන්‍ය පන්තිත් ඔය රචනා මාතෘකාව පිගිය සෙනසුරාදා අපි සාකච්ඡා කරා මාතෘකාව දුන්නා සැකිල්ලක් එක්ක ආයෙත් කියනවද මාතෘකාව පරිසරය රැකගමු. තවර පරිසරය රැකගමු නැත්නම් පරිසර ආරක්ෂා කරගමු කියන මාතෘකාවට අදාළව කතා කරන රචනා මාතෘකාව. එතකොට මේකේ අපි පරිසර රැකගමු කියන මාතෘකාව යටතේ ඔයගොල්ලෝ මෙන්න මේ සැකිල්ල ගොඩනගා ගන්න අවශ්‍යයි පොඩි සැකිල්ලක්. මේ මව දෙන කාරණා විතරක්ම නෙමෙයි සැකිල්ල තුල ඔබට යම්ම කාරණා ගොඩනගා ගන්න පුළුවන් නම් ඒවත් එකතු කරලා හදාගත්තට කමක් නැහැ රචනාවට අදාළව. නිසා මේක ලියා ගන්න. පළවෙනි කාරණාව තමයි රචනාවට අදාළව ගත්තොත් පළවෙනි කාරණාව හැඳින්වීම. මේක මෙහෙම ලියමු. පරිසරය යනු කුමක්ද? පරිසරය යනු කුමක්ද? වරාන් ඇතුළේ ලියා ගන්න හැඳින්වීම කියලා. හැඳින්වීම කියලා. පරිසරය යනු කුමක්ද? වරාන් ඇතුළේ ලියා ගන්න හැඳින්වීම කියලා. ඊළඟට ඊළඟ කාරණාව පරිසරය රැකගත යුත්තේ ඇයි? පරිසරය රැකගත යුත්තේ ඇයි? මොනවද පරිසරයේ ඒ කියන්නේ පරිසරයේ ප්‍රයෝජන? අයි අපි පරිසරය රැක ගන්න ඕන. ඊළඟට පරිසරය රැකගත යුත්තේ කෙසේද?
අදහස් හා යෝජනා මෙන්න මේ ආකාරයේ සැකිල්ලක් මේකට තව අඩු වැඩි වශයෙන් ඔයගොල්ලෝ පුළුවන් රචනා සැකිල්ලට යම් කාරණා කීපයක් එකතු කරන්න අවශ්‍ය නම් නිසා මේක ලියාගෙන පරිසරණ කුමක්ද පරිසරයක් ගත යුත්තේ ඇයි පරිසරයක් ගත කෙසේද අදහස් හා යෝජනා ඕනනම් තව එකතු කරන්න පුළුවන් දැන් මේ පරිසරයක් ගත යුත්තේ ඇයි ඒ කියන්නේ පරිසරයෙන් ඇති ප්‍රයෝජනනේ පරිසරයක් ගත යුත්තේ කෙසේද ඒතකොට පරිසරයක් ගත යුත්තේ ඇයි කියන එකට අදාළව ගත්තොත් එහෙම පරිසරයේ ප්‍රයෝජන ලියලා එක ඡේදක ඊළඟට ලියන්න පුළුවන් පරිසරේ විනාශ වන ආකාරය විනාශ වෙන වීමට අවශ්‍ය වටපිට හැදිලා තියෙන ආකාරය එතකොට ඊට අමතරව පරිසරයක් ගත යුත්තේ කෙසේද කියලා අහුවොත් අන්න අපි මෙන්න මේ පියවර ගත්තොත් එහෙනම් පරිසරයක් ගන්න පුළුවන් කියලා අපිට යෝජනා කරලා අදහස් දක්වලා විස්තර කරලා අපේ අවසාන අදහස යෝජනාව නැත්නම් සංක්ෂිප්තය දක්වන්න පුළුවන් මේක අදහස් ආයෝජනා කියන එක වෙනකොට ඕන අපිට පුළුවන් අවසානයේ කියලා ලියලා මේක අදහස් ආයෝජනා. අපි දැන් මේක ලිව්වනම් ඒක ලියලා ඉවර නම් අදහස් ආයෝජනා කියන එක තියෙනරලා වරහන් ඇතුළේ අවසානයේ කියලා ලියාගත්තා කමක් නැහැ. දැන් මේක අමතරව තවත් ඔයගොල්ලන්ට පුළුවන් මේ මාතෘකාවට අදාළව වෙනත් කාරණා එකතු කරගන්න. මේක ඔයගොල්ලෝගේ විෂය නිර්දේශිත මාතෘකාවක්. හරිද? විෂය නිර්දේශිත මාතෘකාවක්. ඒකයි මේක මතක තබා ගන්න ඕන. ඇයි මේක කරන්න කියලා හොත් විෂය නිර්දේශිත මාතෘකාවක් නිසා කියන එකත් අවබෝධ කරගන්න මතක තබා ගන්නට ඕන. ඊළඟට මෙන්න මේ අභ්‍යාසය අපි කළාද නෑ නේද? අක්ෂර මාලාවට අදාළ 4 වෙනි නිබන්ධනය ගන්නකො ඉක්මන් කරලා. සාර පෙබරවාරි ස්ටඩි පැක් එකේදී මේකනේ. ඔව් ඔව්. ඒකේ 4 වෙනි පාඩමට අදාළ නිබන්ධනේ. ඒකේ පිටු අංක 4 මෙන්න මේ කොටස බලන්න පොඩ්ඩක්. හරි නේද මේක තියෙනව නේද මොකවාව? මේ මාතෘකාව අකාරාදී පිළිවෙලින් ලිවීම ඒක මම වෙනම ඔයගොල්ලෝ දැන් කතා කරනවා. ඊට කලින් ඔයගොල්ලෝ පොඩි අභ්‍යාසයක් කරන්නට ඕන. මෙන්න මේ නිබන්ධනය මම පෙන්නනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ නිබන්ධනේ මෙන්න මේ පිටු අංක 4 මෙන්න මෙතන ඉඳලා බලන්න පොඩ්ඩක්. මෙන්න මේ දෙක ටක් ගාලා දැන් කරලා නැතුව ඉතින් නේද ඔයගොල්ලෝ? කරපය සමහරට ඉන්න පුළුවන්. කරලා නැහනේ. මෙන්න මේ අභ්‍යාස දෙක කරන්න උටක් ගාලා විනාඩියක් දෙන්න ඔයගොල්ලන්ට. තාම ඉක්මනින් කරන්න මේ දෙක. සර් 4 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ 4යි 5යි විතරයි. හොඳද? ඒ දෙක විතරක් කරන්නටක් ගාලා. ඒ දෙක කරලා ඔයගොල්ලෝ ව්‍යාකරණ පොත අරගෙන ලියා ගන්න මාතෘකාව අකාරාදී පිළිවෙල කියලා. ව්‍යාකරණ මාතෘකාව.
හරි නේද? හරි සර්. හරි. ඔව් ඇත්තටම මේ ටක් ගාලා ඉතාලි වෙන මේ වැඩේ අවසන් කරන්න ඕන. මේ අභ්‍යාසය අපි කරේ පුතේ මතක තබා ගන්න අකාරාදී පිළිවෙලින් ලිවීම කියන මාතෘකාවට අදාළව අකාරාදී පිළිවෙලින් ලිවීම කියන මාතෘකාවට අදාළව අපි දැනගන්න ඕන මූලිකම කොටස තමයි ස්වර ව්‍යංජන සංයෝගය. මොකද ව්‍යංජන අකුරකට ස්වරයක් එකතු වුනහම පිහිටන ආකාරයත් ස්වරයක් ව්‍යංජනයක් වෙන් කරන ආකාරයත් ස්වරයක් ව්‍යංජනයක් එකතු කරන ආකාරයත් අපි හරියට දැනගත්තේ නැතුත් අපිට බැරි වෙනවා අකාරාදී පිළිවෙල සමහර තැන්වලදී ගොඩනැගීම කරන්න. ඒක නිසා අකාරාදී කියන්නේ මොකක්ද කියලා අපි දන්නවද? ඔයගොල්ලෝ දන්නවද අකාරාදී කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? මොකක්ද අකාරාදී කියලා කියන්නේ? අකාරාදී කියලා කියන්නේ අක්ෂරමාලාවේ අක්ෂර පිහිටි පිළිවෙල. මොකක්ද අකාරාදී කියලා කියන්නේ? අක්ෂරමාලාවේ අකුරු පිහිටි පිළිවෙල. පුතා අක්ෂරමාලාවේ අකුරු පිහිටි පිළිවෙල දන්නවනේ? ඔව්. අයන්නෙන් පටන්ගෙන අවසන් කරන අකුර මොකද්ද? එතකොට මෙන්න මේ මං කියන පිළිවෙලට අකුරු ටික පුළුවන් වෙන්න ඕන. කොහොමද මතකේ? බැරි වුණොත් ඒක අපිට බෙලාව යන ප්‍රමාණය වැඩි වෙනවා අකාරාදී පිළිවෙල ප්‍රශ්නෙට උත්තර ලියද්දී. අකාරාදී පිළිවෙල ප්‍රශ්නෙට උත්තර ලියන්න යන වෙලාව අඩු කරගන්න නම් අපි අක්ෂරමාලාව පාඩම් කරගන්න. එතකොට අපි සාමාන්‍ය පන්තියේ මම හැම දෙකකම අක්ෂරමාලාව අදාළ අභ්‍යාසයක් කරලා අක්ෂරමාලාව මතකෙන් ලියවලා අක්ෂරමාලාව පාඩම් ගත්තා. දැන් ඔයගොල්ලන්ටත් අනිවාර්ය කාරණාවක් බවට පත් වෙන අක්ෂරමාලාව පාඩම් කිරීම. ඒ නිසා දැන් ඒක හරිද වැරදිද කියලා බලන්න මම ඔන්ලයින් එකේ හරි ගන්න බලනවා මේ තියෙන වාතාවරණෙත් එක්ක කොහොමද කියලා බලමු අපි. ඒක නිසා අනිවාර්යයෙන්ම අකාරාදී පිළිවෙලට අක්ෂරමාලාව පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. අකාරාදී කියලා කියන්නේ අයන්නේ සිට ෆ දක්වා අක්ෂරමාලාවේ අකුරු පිහිටි පිළිවෙල. එතකොට මේ පිළිවෙලට මතකයෙන් අක්ෂරමාලාව සිහි ගන්නව ගනිමින් උච්චාරණය කිරීමේ හැකියාව තියෙන දරුවන්ට අකාරාදී පිළිවෙල ලිවීම විශේෂම ඉතාම පහසු කටයුත්තක්. හරිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම අකාරාදී පිළිවෙල අපන් තාමික වෙනි අක්ෂරමාලාව ටක් ගාලා කියලා ඉන්නා. ඔයගොල්ලෝ දන්නවා අයන්නේ ඉඳලා ෆ දක්වා මෙන්න මේ පිළිවෙලට අකුරු 60ක් තියෙනවා. මෙන්න මේ දැන් මං කියන පිළිවෙලට අකුරු ටික පිහිටීම තමයි ඔය අකාරාදී පිළිවෙල කියලා අපි කතා කරන්නේ. ඒ අනුව ඔයගොල්ලෝ නිහඬව කියන්න. ශබ්ද නැතුව නිහඬව කියන මයික් ඔන් කරන්න ඕනේ. අ එ එ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඉ ඒ අයි ඔ ඕ අව්. ඔන්න ස්වර ටිකේ පිහිටි ඊළඟට ව්‍යංජන ටික අං අක් කා ක ගා ග න ග චා ච ජා ජ ඤ ජ ඊළඟට ඨා ඨ ඩා ඩ න ඩ ඊළඟට තා ත දා ද න ද ඊළඟට පා ප බා බ ම බ ඊළඟටරුව යා ර ල ව අවසාන පෙළිය ශා ෂ සා හා ල ෆ. ඔන්න ඔය කිව්ව අකුරු 60 පිළිවෙලට අපිට පුළුවන් නම් මේ අපි සාකච්ඡා කරන මාතෘකාව ඉතාම ලේසි අපේ දරුවනේ පිළිතුරු සපයා ගන්න. ඒ නිසා අකාරාදී පාඩම් කිරීමත් අකාරාදී සඳහා අභ්‍යාස කිරීමත් අනිවාර්යයි. ඒ සඳහා මෙන්න මෙතන ඔයගොල්ලන්ට අභ්‍යාසයක් කරන්න මේ ඉඩ තියලා තියෙන්නේ මම. මෙන්න මෙතන මේ තියෙන්නේ නූතන සිංහල අක්ෂරමාලාව අකාරාදී පිළිවෙලින් ලියා දක්වන්න. ඒ කියන්නේ වෙනම අක්ෂර පිළිවෙලක් නෙවෙයි ඔය කියන්නේ. මේ කියන්නේ අකුරු පිහිටි පිළිවෙලට. දැන් මේ අභ්‍යාසය තමන්ගේ හිතට එකඟව ගෙදරින් ඉඳගෙන පිළිවෙලට කරන දරුවෝ නම් මෙන්න මේ වැඩේ උතෙන්ට කරන්න ඕනේ. ඒ තමයි අක්ෂරමාලාවක් දිහා බලාගෙන උනත් කමන්නේ අක්ෂරමාලාවේ අකුරු ටික පිළිවෙලට අකුරු ටිකේ පිළිවෙලට අවශ්‍ය කොටු ටික හදා ගන්න ඕන අංක කරලා. ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙනවා. මේ අභ්‍යාසය කරන විදිහ මම පෙන්නන්නම්. මෙන්න මේකේ මේ බලන්නකෝ. මෙන්න මේ ටික. මේ දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ හයිලයිට් කරලා තියෙන නැත්නම් විශේෂ කොට දක්වලා තියෙන කොළ පර්ණේ ඒ කියන්නේ ස්වර අක්ෂර 18. ඊළඟට එතනින් පහළ තියෙන 42 ව්‍යංජන අක්ෂර 42. හරිද? ඒ අකුරු 60ම මේ අකුරු 60ම මෙන්න මේ අකුරු 60ම අපිට පුළුවන් වෙන්නට ඕන මතකයෙන් ලියන්න. ඒක නිසා මේ තියෙන පිළිවෙලටම මෙන්න මේ අතට අපිට පේනවා මේ අතට 1 2 3 4 5 6යි
මේ අතට 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේ අතට 11යි මේ අතට 6යි. මෙන්න මෙහිම කොටු අගුල සටහනක් හදාගෙන ඉවරලා ඒ වායේ නිවැරදි ඔය අක්ෂර පීටි තැනට අනුව මෙන්න මෙහෙම පොඩි කොටුවක්. ඔකට පොඩි වයිට් බෝඩ් එකේ පේනවා සමහරලාට පොඩි කොටුවක් පුංචි කොටුවක් ගහලා ඉවරලා ඒක ඇතුලේ අංක 1 ඊළඟ කොටුව අංක 2 ඔව් පේන්නේ නැද්ද ඔයගොල්ලෝට මෙන්න මෙහෙම අංක 2 ඊළඟට අපි ගන්න ඊළඟ අංක 3 ඒ විදියට 4 5 6 න පළවෙනි පේලිය සර් කොටු ගහලාද ලියන්න ඕන? කොටු ගහලා ඉවර වෙලා මේ අංක කරගන්න. අංක කරලා අපි හිතමු ඔයගොල්ලෝට සාමාන්‍ය පන්තිරේ එන්න අවස්ථාවක් ආවොත් එන්න දරුවන්ට මේක අනිවාර්යයෙන් මේ අභ්‍යාසය කරලා තියෙනවා. සාමාන්‍ය පන්තිරේ නෑ. අනෙක් අය මේක මතකෙන් ලියලා මේ අභ්‍යාසය කරලා පුළුවන් නම් මේ WhatsApp එකට යොමු කරන්න. අපි සමහර දරුවෝ අභ්‍යාස කරලා යොමු කරලා තිබුණා. ඇත්තටම ඉතින් ඉන්න ප්‍රමාණෙත් එක්ක ගත්තාම කීප දෙනා මේ දුන්නු වැඩේ කරලා තියෙන. ඒක ඉතින් හරි කනගාටුදායකයි තත්ත්වය. මෙන්න මේ විදිහට අංක කරලා අක්ෂරමාලාව හොඳට පාඩම් කරලා අපි දරුවෝ අක්ෂරමාලාව පාඩම් අපි මේ කරන්න හදන්නේ පාඩම් එක ලියන්න පුළුවන්ද කියලා බලන අභ්‍යාසයක්. ඒ නිසා අන්න අර මං කිව්ව පිටුවේ ඒ අභ්‍යාසය කරන්න මම මේක ඔයාලට පේනවාද මං කිව්ව කාරණාව පැහැදිලි ඇති. මෙන්න මේ මෙතන ඔය වැඩේ කරන්නට ඕන. ඒ අභ්‍යාසය මෙතෙන්ට කරන්න වගුවක් ගහන්න වගුව ගහලා ඉවරලා මේ ටික ලියන්න. ලිව්වහම ස්ක්‍රීන් එක පේනව නේද? ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. එතකොට අපිට පේනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ වැඩේ උතන මේ අභ්‍යාසය කරන්න මම බෝඩ් එකේ සඳහන් කරන විදිහට මෙතෙන්දී අභ්‍යාසය කරන්න. එතකොට අකාරාදී පිළිවෙලට ලිවීම කියලා ඊළඟට කොටසට ගියොත් එහෙම අකාරාදී පිළිවෙල කියන අයන්නේ සිට ෆ අක්ෂර දක්වා අක්ෂරමාලා අකුරු පිටි පිළිවෙල අකාරාදී කියලා කියන්නේ. අකාරාදී පිළිවෙලෙන් ලිවීම කියලා කියන්නේ මොනවා හරි නම් ටිකක් මොනවා හරි නාමයන් ටිකක් අපි මොනවා හරි නාමයන් ටිකක් අපිට ලැබුණාම ඒ නාමයන් ටිකේ අක්ෂර ටිකේ ඒ වචන ටිකේ දැන් අකාරාදී පිළිවෙල අපිට අවශ්‍යයි කියලා අපෙන් ඇහුවොත් ඇයි අපිට අකාරාදී පිළිවෙල අවශ්‍ය? අපිට අකාරාදී පිළිවෙල අවශ්‍ය කරන විවිධ කාරණා තියෙනවා. එකක් තමයි අකාරාදී පිළිවෙලට අපිට නාම ලේඛන සකසන්න පුළුවන්. කවුරුවත් තරහමනාප වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ. අකාරාදී පිළිවෙලට නාම ලේඛනේ පිළිවෙල කරගත්තාම ලයිස්තුගත කිරීමකදී ලයිස්තුගත කිරීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් අකාරාදී භාවිතා කරනවා ශබ්දකෝෂවල. ඔයගොල්ලෝ දන්නවා ඔය ඩික්ෂනරි ගත්තාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ ඩික්ෂනරි වල අයන්නේ ඉඳලා ෆ අකුරු ලං සිංහල භාෂාවේ අයන්නේ ෆ අකුර දක්වාත් ඉංග්‍රීසි භාෂාවේ නම් ඒ අකුරේ සිට z අකුර දක්වාත් පිහිටි පිළිවෙලට තමයි මොකද්ද කරලා තින්නේ නම් පෙළ ගස්සලා තින්නේ. ඒක අකාරාදී වල මොනවද ඩික්ෂනරි ඒවට අපි කියනවා ශබ්දකෝෂ වලදී භාවිතා කරන. ඊට පස්සේ නාම ලේඛන පිළිවෙල කිරීමේදී මේ සමය භාවිතා කරන නිසා ප්‍රායෝගික භාවිතත් අපි අවබෝධ කරගන්න තියන්න ඕන. මෙහිම අමාරු අභ්‍යාසනි තාම සරල ලේසි අභ්‍යාසයක්. ඒ නිසා මේක පොඩ්ඩක් බලා ගන්න. මේ කිව්ව අභ්‍යාසය කරලා තමයි මේකේ ඉතිරි ටික කරන්නට ඕන. නැත්නම් අපිට වැඩක් නැහැ මේකේ ඉතිරි ටික කරලා. ඒ නිසා ඔයගොල්ලෝ මතක තබා ගන්න මේ කිව්ව කාරණාව ඒ විදිහටම කරන්න ඕන. අපි කතා කර කාරණා මාතෘකාවට යනකල ඔයගොල්ලෝ දුන්න අභ්‍යාසය පොඩ්ඩක් බලලා ඊට පස්සේ අපි දෙන්න යන්න. හරිද? අකාරාදියට අවශ්‍ය කරන මූලික අභ්‍යාසයක් අපි බැලුවේ. මේක ඊටාම ලේසි. එතකොට මේ ලේසි අභ්‍යාසය කරාම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ කියන්නේ පිල්ලම් සමගින් සංකේතත් කරන ස්වරාක්ෂර ලියා දක්වන්න. දැන් මට කියන්නකෝ පුතා අල්කායනට තියෙන පිල්ලම මොකක්ද කියලා? අල්කායනට පිල්ලමක් තියෙද නැත්නම් මොකක්ද තියෙන පිල්ලම? අල්කායනට පිල්ලමක් දෙන්නේ නැහැ. අල්කායනට පිල්ලමක් දෙන්නේ නැහැ. හැබැයි පිල්ලම් සංකේතයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා සිංහල අක්ෂර මාලාව තුල පල් අකුරු සංකේතවත් කිරීම සඳහා පිල්ලම් වර්ග දෙකක් භාවිතා කරනවා. එකක් තමයි මෙන්න මේ කියන කොඩිය. අනෙක තමයි රැහැන. අල්මායන්න වගේ, අල්බායන්න වගේ, අල්ඩායන්න වගේ අකුරු වල රැහැන. කොඩිය සහ රැහැන. මේ දෙක. හරිද? එතකොට අපි දන්නවා අල්කායන කියන දෙයට පිල්ලමක් නැහැ. ඒ නිසා ඉරක් ඇඳලා තියන්න. අපි දන්නවා කයන්න හැදෙන්නේ කොහොමද කියලා. කොහොමද කයන්න හැදෙන්නේ? අල්කයන්න එකතු කිරීම අයන්න එකතු වෙලා තමයි කයන්න හැදෙන්නේ කියලා අපි දන්නවා මීට කලින්. අල්කයන්නට අයන්න එකතු වෙලා කියලා. එතකොට අන්න ඒ අනුව යමින් මම කිව්වේ ඔන්න ඔය සර ටික ලියා දක්වන්න කියලා කිව්වේ. ඉක්මන් කළා කියන්න.
කා යන්න එක සංකේතවත් කරන ස්වරය තමයි ආ ආ යන්න. කෑන්න සංකේතවත් කරන්නේ ඈ යන්න. කෑ යන්න කියලා කියන්නේ ඈ යන්න. ඈ යන්න 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 උයන්න උයන්න ඊළඟට ඉරු යන්න ඉරු යන්න ඊළඟට අයි ඒ යන්න යන්න ඒ යන්න අයි යන්න යන්න අව් අකුර ඒ විදිහට විතර භාවිතයි. ඒ නිසා මේක අමාරු නෑ. ඊටම ලේසි එකක්. මෙතන තව පොඩි කාරණාවක් වුණත් පැහැදිලි කරලා මම මේකත් කරලා මේකත් කතා කරලා ඉවරලා පැහැදිලි කරගමු අපි. දැන් මේ ටිකෙන් එකතු කරාම හැදෙන අකුරු ටික කියාගෙන යන ටක් ගාලා අල් ගායන්න යන්න ගා යන්න ඊළඟට ගේ යන්න ඊළඟට 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 මෙතන මොකෝ වෙන්නේ? කියන්නකෝ. විවහාරේ නෑ. විවහාරේ නෑ අක්ෂර මාලාවේ තියෙනවනේ පුතා. ප්‍රශ්නේ තියෙන්නේ අක්ෂර මාලාවේ මේ අකුරු දෙක තිබ්බට මොකක්ද ගැටලුව? මේ අක්ෂර දෙක සඳහා පිල්ලම් නැත. හොඳට මතක තබා ගන්න. මේ අක්ෂර දෙක සඳහා පිල්ලම් නැත. ඒ කියන්නේ මේ මෙම අක්ෂර දෙක ව්‍යංජන අකුරු සමග මොකක් වෙන්නේ නැහැ කියලාද කියන්නේ? එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. සා මේ දෙකට ඉස්සරහින් මොකක් කරන්න ඕනද අපි? ඕන රතු පෑනෙන් උනක් කමන්නේ නැහැ නේද? කියන්නේ ඉරක් ඇඳලා තියන්න විශේෂකට දක්වන මේක අනිවාර්යෙන් මතක තබා ගන්න ඕන කාරණා. හරිද? මේ දෙකෙන් ඉරක් ඇඳලා තිබුණා හරි එක එකතු වෙන්නේ නැහැ. කිසිම ව්‍යංජන අකුරක් එක්ක මේ ස්වර අකුරු දෙක එකතු වෙන්නේ නැහැ. ඊළඟට අල් ගයන්නයි යන්නයි ගේ යන්න. ඊළඟට අල් ගයන්නයි ඒ යන්නයි ගේ යන්න. ඊළඟට අල් ගයන්නයි අයි අකුරයි ගයි. ගයි කොහොමද ලියන්නේ? කොම්බු දෙකයි ගයන්නයි. කොහමද? කොම්බු දෙකයි ගයන්නයි ගයි ලියන්නේ. ඊළඟට ඔයන්න. ඔයන්න කොහොමද ලියන්නේ? කෝ ගෝ. ගොයන්න කොහොමද ලියන්නේ? කොම්බුයි ගයන්නයි ඇලපිල්ලයි. ඊළඟට ගෝ යන්න කොම්බුයි ඇලපිල්ලයි නයි අල්ලකුරයි. හල්. මේ කියනවා පොඩිය කියලා කිව්වක් කමන්නේ හල් කිරීම කියලා කිව්වක් කමක් නෑ. හල් කිරීම තමයි හරි. ඊළඟට අව් අකුර අල් ගයන්නේ අව් අකුරයි. ගව් කොම්බුයි ගයන්නයි ගයනු කිත්තයි. දැන් මෙන්න මේවයි වරද්දන තැන් දෙකක් තුනක් තියෙනවනේ පුතා. එකක් තමයි කව් අකුර කියන තැන. කව් ඔයගොල්ලන්ට මේ වයිට් බෝඩ් එක පේනවද යන්තම්? හරි? සාමාන්‍ය ගන්නට පේනවනේ? ඔව් සර් පේනවා. හරි. කව් අකුර තැන තියෙන තැන ගොඩාක් දරුවෝ වරද්දනවා. ස්වරය මොකද්ද ස්වරය එන්නේ? සමහරු ලියන්නේ පුතා මෙන්න මෙහෙම. මේ ස්වරය ලියනවා. තවත් සමහරු ලියනවා මෙන්න මෙහෙම ස්වරයකුයි. පුතා මේ දෙකෙන් හරි එක මොකක්ද? මේ දෙකෙන් හරි ස්වරය මොකක්ද කියන්නකෝ? මාතක තබා ගන්න උගුල්ලෝන්ගේ අක්ෂර මාලාවේ මෙහෙම අකුරක් කොහේ හරි දැකලා තියෙනවද ස්වර අකුරක්? නෑ. එහෙනම් මේක සම්පූර්ණයෙන් වැරදි. අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ අක්ෂර මාලාවේ තියෙන අව් අකුර තමයි මේක. ඕක අපේ දරුවෝ වරද්දන්නේ ඇයි? වරද්දන්නේ පුතා ව්‍යංජනවල එකතුක ව්‍යංජනයකට එකතු වුණා මොකක් එනවද? කොම්බුවක් එනවා. හැබැයි ස්වර අකුරේදී එහෙම කොම්බුවක් නෑ. ගයන කිත්ත විතරයි. අන්න ව්‍යංජන අකුරක් ලියනකොට කොම්බුවකුත් ගයන කිත්තත් එක්ක එකතු වෙන නිසා අවුලියද්දී අපේ දරුවෝ වරද්දලා ఔෂධ ලියන එක මෙන්න මෙහෙම වරිදිර ලියනවා. ඖෂධ මෙහෙම ලියුවොත් වැරදි. ඖෂධ ලියන්න අනිවාර්යෙන් මේකට එක්ක මෙන්න මේ අකුරු තුන තමයි ඖෂධ කියලා ලියන්නේ. කිසිසේත්ම ඖෂධ ලියද්දී කොම්බුවක් එන්නේ නැහැ. ඒ නිසා කව් කියලා ලියනකොට අව් අකුර විතරයි ලියන්න ඕන. අකුර ලියන්න ඕන. මෙන්න මේ ගායන කිත්ත විතරක් එදෙන අව් අකුර අනිත් එක වැරදි. ඊළඟට තව වරද්දන තැනක් තියෙනවා ඔයගොල්ලෝ. ඒ තමයි කයි කියන එක. කොම්බු දෙකයි කයන්නයි. මොකද එතන සංකේතවත් කරන ස්වරය? කොම්බු දෙකයි කොම්බු දෙකයි මෙන්න මේ හයිලයිට් කරලා තියෙන කොම්බු දෙකයි කයන්නයි තියෙන ස්වරය මොකක්ද? මොකද්ද ස්වරය? අයි ස්වරය.
හැබැයි අපේ දරුවෝ වැරදියට ලියන අයත් ඉන්නවා සමහර වෙලාවට ඔයගොල්ලෝ නැති උතන නැතු ඇති. කොහොමද ලියන්නේ? කොම්බු 2යි අයි අකුරයි ලියනවා. හරිද මේක? මේක හරි. වැරදි. වැරදි. මේක වැරදි. මෙහෙම අකුර අර අව් අකුරට කොම්බුවක් දාලා ලියනකොට වැරදි වගේම අයි අකුරටත් කොම්බු දෙකක් දාලා ලියන මේ අයි අකුරක් නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම එක අයි අකුරයි එන්නට ඕන. ඒක නිසා ඔක වරද්දනවා වචන තියෙනවා. ඖෂධ අතර අපි දැක්ක ඖෂධ කියන වචනේ. මෙතනත් වරද්දන තැනක් තියෙනවා. ඓතිහාසික කියලා ලියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. ඓතිහාසික. කිසිසේත්ම ඓතිහාසික ලියද්දී මොකක් කරන්නේ නැද්ද පුතා? කොම්බු දෙකක් දාන්න. කොම්බු දෙකක් යොදන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. ඓතිහාසික කියලා ලියනකොට කොම්බු දෙකක් යොදන්නේ නැහැ. ඒ අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගන්න ඕන කාරණාවක්. ඓතිහාසික ලියනකොට කොම්බු දෙකක් යොදන්නේ නැහැ. කොම්බු දෙකක් යොදන්න අපි වැරදියට අවබෝධ කරගන්නේ. කොම්බු දෙකක් යොදනවා කියලා වැරදියට අවබෝධ කරගන්නේ ඇයි අපි? ව්‍යංජන අකුරු ලියනකොට කොම්බු දෙකක් ලියන නිසා ව්‍යංජන අකුරු ලියනකොට කොම්බු දෙකක් ලියන නිසා තමයි අපි මේක වැරදි අවබෝධයෙන් භාවිතා කරන බව දක්නට ලැබෙන්නේ. ඒ නිසා එකක් පොඩ්ඩක් අවබෝධ කරගන්න. එහෙම ඊට පස්සේ කරන්න එපා. ඒ නිසා ස්වර ව්‍යංජන එකතු කිරීම, වෙන් කිරීම, සංකේතවත් කරන පිල්ලම් දැක්වීම ආදී එක දැනගන්න ඕන. ඔය විශේෂයෙන්ම අයි අකුරයි අව් අකුරයි අකුරු දෙකේ තමයි යම් අවබෝධයක් තියෙනකොට ඊට අමතරව තව පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන මේ පිල්ලම් කියන කාරණාවේදී. දැන් මේ බලන්නකො පුතා එක ස්වරාකුරු දෙකක් තියෙනවා. ස්වරාකුරු දෙකක් තියෙනවා. ඒ ස්වරාකුරු දෙක නියෝජනය කරන පිල්ලම් 3 බැගින් තියෙනවා. මොනවද ඒ ස්වරාකුරු දෙක? පිල්ලම් වර්ග 3ක් යෙදෙන ස්වරාකුරු දෙකක් තියෙනවා. පිල්ලම් වර්ග 3 බැගින් යෙදෙනවා. උයන්න. උයන්නට පුතා පිල්ලම් වර්ග කීයක් තියෙනවද? 3ක් තියෙනවා. උයන්නටත් පිල්ලම් වර්ග 3ක් තියෙනවා. මේ බලන්නකො උයන්නට යෙදෙන පිල්ලම් වර්ග 3. බලන්න අල් කයන්නට අපි දැක්ක උයන්න එකතු වුණාම ඇදුණු අකුර මොකද්ද? කුයන්න. අල් සයන්නට උයන්න එකතු වුණාම ඇදෙන්නේ මොකද්ද? සුයන්න. අල් රයන්නට උයන්න එකතු වුණාම ඇදෙන්නේ මොකද්ද? රුයන්න. දැන් බලන්න පිලි වර්ග 3ක් තියෙනවානේ. මොකද්ද පිලි වර්ග 3ක් තියෙන ස්වරාකුර? උයන්න. උයන්න. මේ බලන්නකෝ මෙතන එකයි. මෙන්න මම highlight කරනවා. මෙන්න මේ විශේෂයකට දක්වනවා. අන්න එතන පිල්ලම. මේ බලන්නකෝ තව වර්ගයේ පිල්ලම. පුතා මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙනත් පිල්ලමක් කියන්නකෝ. මේකට අපි කියන්නේ මොන පිල්ලමද? මේකට අපි කියන්නේ මොන පිල්ලමද? පාපිල්ල. පාපිල්ල වගේ තව පිල්ලමක් තියෙන්නේ මොකද්ද? ඇද පිල්ල. ඇදය, කෙටි ඇදය, කෙටි ඇද පිල්ල, කෙටි ඇදය, කෙටි ඇද පිල්ල නැත්තම් කෙටි ඇදේ ඇදේ කියලා කිව්වක් කමක් නැහැ. ඇදේ කියලා කිව්වත් එනවා. ඒක නිසා වරද්දනවා අපේ දරුවෝ. රුයන්නේ තියෙන්නේ හැඩේ මොන වගේ එකක්ද? කෙටි ඇදේ වගේ එකක්. ඈන්න සංකේතවත් කරනවා. නමුත් රුයන්නේ දෙන කෙටි ඇදය මොකක්ද? මොන සංකේතයක්ද? උයන්න සංකේතවත් කරන පාපිල්ල. ඒ වගේම උයන්නාවාම කූයන්න කියලා මෙතන හැදෙනවා. කූයන්න කියලා. ඊළඟට මෙතන හැදෙනවා සූ කියන වචනය. ඊළඟට මෙතන හැදෙනවා රූ කියන වචනය. මෙතන මතක තබා ගන්න රුයන්නට නම් එන්නේ පිල්ලම මොකද්ද? රුයන්නට එන පිල්ලම මොකද්ද? පාපිල්ල. එතකොට රයන්නට එන පිල්ලම මොකද්ද? ඇද පිල්ල. මතක තබා ගන්න රුයන්නට පාපිල්ල, රයන්නට ඇදය, රුයන්නට පාපිල්ල, රයන්නට ඇදය, රුයන්නට දීර්ඝ පාපිල්ල, රයන්නට දීර්ඝ ඇදය නැත්නම් දිගු ඇදය. සවන්න පිල්ලම් සහ ඒ පිල්ලම් මගින් සංකේතවත් කරන්නා වූ ස්වර පිළිබඳ අවබෝධයක් ඔයගොල්ලෝ එතනින් එකතු කරගත්තේ. හරිද? හරි. ඔයගොල්ලෝ ව්‍යාකරණ පොත අරගන්න. ව්‍යාකරණ පොතේ අපි පුතා අවසානයේ සාකච්ඡා කරපු කොටස පොඩ්ඩක් කියන්නකෝ මට. කවුරු හරි. සර අලුත් අවුරුදු උත්සවයේ අර මේ අභ්‍යාස කරන්න. අලුත් අවුරුදු උත්සවයේ අභ්‍යාස ටික නේද? මේ ටික නේද? මෙන්න මේ අක්ෂර වින්‍යාස ටික නේද? මේ ටික නේ? ඔව් සර්. හරි. මාතෘකාව ලියා ගන්න. දැන් මේ හැම ඔක්කොම ලිව්වද? අපේ දරුවෝ? ඔව් සර්. මේ ටික සාකච්ඡා කරා. ඔව් සර්.
එතන කරන්නකෝ මේක සාකච්ඡා කරන්න තියෙනවා මේකට සාකච්ඡා කරන්නේ නැහැ නේ අපි නේද? මේ සාකච්ඡා කරා මේ ටික සාකච්ඡා කරේ නෑ අපි මට මතක විදිහට මෙන්න පොඩි කොටස විතරයි සාකච්ඡා කරේ. අපි ඒ ටික බලමු ඔයගොල්ලෝ උත්තර ටික ලියලා තියන්න. ශබ්දකුෂ භාවිතය දාලා මාතෘකාව අපි කතා කරමින් ඉන්නේ. ඒකේ ලියා ගන්න මාතෘකාව අකාරාදී පිළිවෙල කියලා. අභ්‍යාසය දැන් අපි කළා. ඒ අභ්‍යාසය කරපු නිසා ඔයගොල්ලෝ ලියා ගන්නකො එතන මේ ව්‍යාකරණ පොතේ ලියා ගන්න ව්‍යාකරණ විමසුව පොතේ ලියා ගන්න අකාරාදී පිළිවෙල කියලා පිළිවෙලින් අකාරාදී පිළිවෙලින් ලිවීම කියලා ලියන්න. අකාරාදී පිළිවෙලින් ලිවීම කියලා කියන්නේ. අකාරාදී පිළිවෙලින් ලිවීම කියලා ලියන්නකො. හරි නේද? හරි සර්. මේව ලියා ගන්න. එතනට ලියා ගන්න පොඩ්ඩයි ලියන්නේ දෙන ලද නාමයන් කිහිපයක අකාරාදී පිළිවෙලින් ලිවීම කියන මාතෘකාව යටතේ ලියන්නේ දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරය අක්ෂර මාලාවේ හිමි ස්ථානය අනුව අක්ෂර මාලාවේ හිමි ස්ථානය අනුව දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂර මාලාවේ හිමි ස්ථානය අනුව එම නාමයන් කිහිපය පෙළ ගැස්වීම අකාරාදී පිළිවෙලින් ලිවීම යනුවෙන් අදහස් වේ. අකාරාදී පිළිවෙලින් ලිවීම යනුවෙන් අදහස් වේ. පොඩි අභ්‍යාසයක් ඔයගොල්ලෝ කරන්න. මෙන්න මේ නම් ටික ඉස්සෙල්ලා ලියනකො. මේක ලියමුකෝ අපි තාම ඉක්මනින් වචන අරගෙන. තාම ලේසි මේක. කමල් සමන් අමල් වරුණ කියලා මම මුලට දාගන්නවා. ඕන තරක ලියා ගන්න. වරුණ කියන එක මුලින් ලියක් ගන්න දැන් ඔය ලියා ගන්න බැහැ නේද? කමල් සමන් අමල් ඉෂාර. මේක තමයි පළවෙනි අභ්‍යාසය ඔයගොල්ලෝ ලේසි. මේක මම ලේසියක් ගත්තේ. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා නිර්වචනයට යන්න. නිර්වචනේ මම කිව්වේ දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට. මෙතන දෙන ලද නාමයන් කිහිපය කියලා හිතන්න මේ ටික දෙන ලද නාමයන් කිහිපය. මේක තාම ලේසි අභ්‍යාසයක්. මේ තින්නේ දෙන ලද නාමයන් කිහිපය. වරුණ, කමල්, සමන්, අමල්, ඉෂාර. නාමයන් පහක් තියෙනවා. දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට. මොකද්ද මුලින් පිහිටි අක්ෂරය? මෙතන වයන්න, මෙතන කයන්න, මෙතන සයන්න, මෙතන අයන්න, මෙතන යන්න. දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂර මාලාවේ හිමි ස්ථානය අනුව දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට
දෙල්ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂර මාලාවේ හිමි ස්ථානය අනුව එම නාමයන් කිහිපය පෙළ ගස්සන්නලු. අන්න ඒක තමයි ආකාරාදී පිළිවෙල ලිවීම කියලා කියන්නේ. ඒ අනුව මෙන්න මේ නම් ටිකින් ඉස්සෙල්ලාම ආකාරාදී ගත්තොත් මේ අකුරු වලින් මොන අකුරද ඉස්සෙල්ලා තියෙන්නේ කියලා බලනවා අපි. මේසි මොකක්ද ඉස්සෙල්ලාම තියෙන්නේ? අයන්නේ. අයන්න ඉස්සෙල්ලා තියෙන්නේ. පුතා දෙවනුව තියෙන්නේ මොකක්ද එහෙනම්? යන්න. තුන්වෙනුව තියෙන්නේ මොකක්ද? කමල්නේ. කයන්නනේ තුන්වෙනුව තියෙන්නේ. හතරවෙනුව තියෙන්නේ වයන්නනේ. පස්වෙනුව තියෙන්නේ මොකක්ද? සයන්න. දැන් මෙහෙම අංක කරලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ විභාගයට ලැබුණොත්. ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? මේ නම් ටික පිළිවෙලට අමල් ඉෂාර. ඔයගොල්ලෝ මේ අභ්‍යාස කරන්න. ඉෂාර කමල් කමා දාලා ලියන්නේ හරහට ලියන්නේ පහළට ලියන්නේ ඉඩ අපරාධ යනවා. වරුණ අවසානික සමාන. මේක තමයි සරලම අභ්‍යාසයක් ඔය දුන්නේ ඔයගොල්ලන්ට. මේක තමයි ආකාරාදී පිළිවෙල ලියීම කියලා කියන්නේ. ආයි කියන නිර්වචනයෙන් බලා ගන්න ඔයගොල්ලෝ ලියන්න, දන්න අය ලියන්න. නොදන්න අය ඉන්නන පොඩක් අවබෝධ කරගන්න තේදාපාරක් මම කියන්නම්. දෙන ලද නාමයන් කිහිපයක මුලින් පිහිටි අක්ෂරයට අක්ෂරමාලාවෙහි මේ ස්ථානය අනුව මෙන්න මුලින් තියෙන අකුරට අක්ෂරමාලාවෙහි මේ ස්ථානය අනුව එම නාමයන් කිහිපය පෙළ ගැස්වීම ආකාරාදී ලිවීම නැත්නම් ආකාරාදී සැකසීම කියලා අදහස් වෙනවා කියන එක තමයි උතරයි කිව්වේ. හරි. ඔක අභ්‍යාස කරන්න නැති ඔයගොල්ලෝ ඊළඟට ඔයගොල්ලෝගේ ගෙදර ඇති ගෙදර ඉන්නවා ඔයගොල්ලෝගේ ගෙදර ඉන්නවනේ සමාජිකයෝ. ගෙදර සමාජිකයෝන්ගේ නමෙන් කොටසක් වැඩිහිටි පිළිවෙලට ලියන්නකො 5 දෙනෙක්ගේ විතර 3 දෙනා නම් ඉන්නේ. ඉතින් තව 3 දෙනා නම් කරන් දැන් නැහැ සාමාන්‍ය ගෙදර 3 දෙනෙක්. අවම 3 දෙනෙක් ඉන්නවනේ. ඔයගොල්ලෝගේ ගෙදර ඉන්න සියලුම සමාජිකයන්ගේ සමාජිකව 5කට වැඩි ගන්න. වෙනවත් එක ලියනවා. අනිවාර්යෙන් වයසේ පිළිවෙලට තාත්තගේ ඉන්නවනම් තාත්තගේ නමේ කොටසක් ඊළඟට අම්මගේ නමේ කොටසක් ඊළඟට ඉන්න වැඩිහිටි කෙනාගේ නමේ කොටසක් 100 ඉන්නවනම් 100ගේ නමෙන් තමයි පටන් ගන්න. එතන මුලම නමම නෙවෙයි. ඒ නමේ ඔයගොල්ලෝ වැඩියෙන්ම ව්‍යවහාර කරන්න නැත්තම් දන්න කැමැතිම ආසම 100ගේ නම නැත්තම් 100 කියලා ලියන්න. ආච්චිගේ නම දන්නේ නැත්තම් ආච්චි කියලා ලියන්න. ලියලා නම් උපරින් 5කට යන ඔක්කොම ලියන්න. උපරින් 5ක් 6ක් වුණක් කමන්නේ. පෙළ ගස්සන්නකෝ ඒ නම් ටික ඉක්මන් කරලා. මම අහනවා දැන්. ගෙදර ඉන්න අයගේ නම් ටිකේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? වැඩිහිටි පිළිවෙලට නමේ කොටසක් ලියාගෙන යනවා කමා දාලා. වැඩිහිටි පිළිවෙල ගෙදර ඉන්න අයගේ නමේ කොටසක් ලියාගෙන 6 දෙනෙක් ගෙදර ඉන්නවා 6 දෙනාගේම නමේ කොටසක් ලියාගෙන යන්නේ වැඩිහිටි පිළිවෙලට. වැඩිහිටි පිළිවෙලට. ඉදිරියේදී සාමාන්‍ය පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ දැන් එක්කිනා දෙන්න පන්තියත් එක්ක සම්බන්ධ වෙමින් ඉන්නවා. සාමාන්‍ය දැන් පන්තියේ අපි පටන් ගන්නකොට ළමයි දෙතුන් දෙනා හිටියේ පන්ති දැන් ඔන්ලයින් පන්ති වෙනුවට සමහර දරුවෝ ළමෙන් අද කරන එකමද මේ ඉරිද කරන්නේ? නෑ පුතා මේක කරලා ඉවරයි. මම සාමාන්‍ය පන්තියේ කරනා ඉවරලා තමයි ඔන්ලයින් පන්තියේ කොටස කරන්නේ. සාමාන්‍ය පන්තියේ කරලා ඉවරලා ඔන්ලයින් පන්ති කරන්නේ. දැන් මේක කරලා ඔන්ලයින් මේ සාමාන්‍ය පන්තිය. සෙන්සුරා දෙක කරනවා. නැත්නම් මේක ටිකක් කලින් මට මතකයි ඒ පන්ති කරේ කමන්නේ. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ නම් ටික ලියලා ඉවරයි තී කියලා. ඉවරයි තී කියලා. වැඩිහිටි පිළිවෙලට 9 කොටසක් ලියලා ඉවර නම් ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕන අන්න ඒ නම් ටික කිව්ව විදියට ආකාරාදී පිළිවෙලින් ලියන්න. ඉස්සෙල්ලා පිළිවේ වයස පිළිවෙල වයස පිළිවෙල නම් ටික ලිව්වේ. දැන් අපි ලියන්න හදන්නේ ආකාරාදී පිළිවෙල. මම කරන්නේ ඔය අභ්‍යාසයෙන් පස්සේ මම ওই කොටස නවත්තනවා. වෙන අභ්‍යාසයකට යනවා. මම කරන්නේ වැඩ කරන වෙලාවට කැම්මේ කොන් කරලා වැඩ කරනවා නම් මම කැමතියි. මොකද අපි දන්නේ නැහැ අපේ දරුවෝ වැඩ කරනවද කින්ද මන්ද කියලා.
හරි. එතකොට මේ මේ ඔයගොල්ලෝ මං හිතනවා අභ්‍යාසය කරන්න නැtei කියලා. ඔය අභ්‍යාසය කරා නම් අපි තමයි පන්තිර හම්බලා ගන්න පුළුවන්. එතකොට මේ ඔයගොල්ලෝගේ චිල්කි කරේ නැද්ද අභ්‍යාසය? මම නිකන් දැක්කේ ඔය අභ්‍යාස නොකරනවා වගේ. මම සාමාන්‍ය පන්තියට හරි. එතකොට චමි කරා සර්. කරා නේද? මට පුතා කියන්නකෝ ඕගොල්ලෝ ගෙදර සමාජික කී දෙනෙක් නම් ලියුණාද කියලා. නම් එපා නම් කී දෙනෙක් තියෙනවද? 4 දෙනෙක්ගේ. 4 දෙනෙක්ගේ නේද? ඒ ටික අකරාදෙන් හැදුවද? ඔව් සර්. මට කියන්නකෝ ඔයාගේ මම ඔක්කොගෙම ගන්න මේ කෙනෙක් දෙන්නෙක් නිකන් පොඩ්ඩක් ටක් ගන්න නිකන් ටෙස්ට් බලන්න කොහොමද වැඩේ කළාද කියලා. මට කියන්නකෝ ඉස්සෙල්ලාම ලියපු පේලිය. වැඩි හිටි පිළිලේ පේලිය කියන්නකෝ. දයන්ත ආ යෂාන් ආ මාලිනී 3 දෙනා 4ක්. අශාන්ත. දැන් ඒ ටික පිළිවෙලට හැදුවද ඔයා? අකාරාදී පිළිවෙලට. මට කියන්නකෝ ඉස්සෙල්ලාම ආපු නම. ඉස්සෙල්ලාම ආපු නම කියන්නකෝ. අශාන්ත. අශාන්තනේ. ඊළඟට ආපු නම. දයන්ත. ඊළඟට මාලිනී. ඊළඟට යෂාන්. යෂාන්. හරි. අන්න ඒ විදිහට අපේ අනිත් අයත් කරලා තියෙන්නට ඕන. 81/28 පුතා සමාජික කී දෙනෙක්ගේ නම් ලියුණාද? 4 දෙනෙක්ගේ සර්. 4 දෙනෙක්ගේ. හරි. මිනුක 6 දෙනෙක්. 6 දෙනෙක් ඉන්නවා. ලොකු පවුලක් නේද? 6 දෙනාගෙම පුළුවන් වුණා නේද පිළිවෙලට හදාගන්න? ඔව් සර්. ඔය කාටවත් මෙතන ගැටලු නෑ නේද කිසි කෙනෙකුට? 81/17 හරි සර්. හරි නේද? ඉසින්දි හරි සර්. දහම් හැම කෙනෙක්ම කරන්න දෙයක මම විශ්වාස හිතනවා. හරි අපි මෙන්න මේ අභ්‍යාසයට ඊළඟට එක් කරා නම් දැන් ඔක ඇත්තටම හැමෝගෙම ගන්න තිබ්බනම් හොඳයි. අද පටන් ගන්න ප්‍රමාදයේමත් එක්ක මේ අභ්‍යාසය පොඩ්ඩක් ඒ අභ්‍යාසය කරා නම් මෙන්න මේ ටික කරනකොට අත්ගාලා මතකේ සාමාන්‍ය මතක. මෙන්න මේ 4 කරන්නකෝ. සර් එතකොට මේ සර් කියලා ලියලා පොඩි ඉරි කෑල්ලක් ගහලා සර් අක්ෂර ටික ලියලා ව්‍යංජන පාසදහන් වතුන සරහ ව්‍යංජන අක්ෂර වෙන් කර ලියන්න කියලා කියන්නේ. ඒ කියන්නේ පුතා දැන් පළවෙනි එක මම ඔයගොල්ලන්ට කරන්නම්කෝ. මේ බලන්න පළවෙනි එකේ. මෙන්න මේම කරන්න කියන්නේ ඔය. ඔයගොල්ලන්ට white board එක පේනව නේද මේ මෙහෙම ලිව්වාම? ඒ කියන්නේ මේ screen share එක පොඩියට පේනවා සර්. පේනව නේද? අපි සර්ව දාගත්තා. ඔව් සර් මේ හරි. ස්විච් කරන්න පුළුවන්. හරි එහෙම කරගන්න. එතකොට මේ දසන් කියන එක විතරක් මම කියන්නම්කෝ. මෙන්න මේක කරන්නේ දසන් කියන වචනේ. මෙන්න මේ ටික කරන්නේ කියලා දායන්න කියලා කෙනාල දායන්නයි අයන්නයි. හරිද? ඊළඟට සයන්න කියලා කියන්නේ අල්සයන්නයි අයන්නයි. ඊළඟට අල්නයන කියලා කියන අල්නයන විතරයි. ඔන්න ඕක තමයි කරන්නේ. විෂය ව්‍යංජන වෙන් කරන්න කිව්ව ඔන්න ඕක. ඉක්මන් කළ කරන්න කොන්න ඔය වැඩි.
මං හිතනවා ඔයගොල්ලෝ ඒක කරලා අවසන් නැති කියලා. ඒකේ අවසාන වචනේ තමයි කාට හරි පොඩ්ඩක් එහෙම වුණා නම් මොකද අපි සාමාන්‍ය පන්ති දරුවොත් ඒක වැරද්දුවා. සාමාන්‍ය පන්ති දරුවොත් කරන නිසා අවසාන වචනේ හැර අනික ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න. තෙලිතුඩෙන් කියන එක ගත්තොත් එහෙම අපි දන්නවා අල්තයන් කියලා කියන්නේ අල්තයන්යි යන්නයි. ළඟට ලියන්න කියලා කියන්නේ අල්ලයන්යි යන්නයි. ඊළඟට තුයන්න කියලා කියන්නේ අල්තයන්යි උයන්නයි. ඊළඟට දෙයන්න කියලා කියන්නේ අල්ඩයන්යි යන්නයි. ඊළඟට අල්නයන්න තියෙනවා. අල්නයන්න කියලා කියන්නේ වෙන ස්වරයක් නැහැ. අමාවක ගත්තොත් අයන්න අල්මයන්න ආයන්න අමා අල්වයන්න අයන්න වයන්න අල්කයන්න අයන්න අමාවක ආමාවක. ඊළඟට අපි අවසාන වචනේ තමයි සමහර අය දරුවෝ වරද්දන්නේ. උත්තර කියන ගැටලුවක් නැහැ. උයන්න අල්තයන්න ඊළඟට අයිත් අල්තයන්න ත ප්‍ර කියලා කියන අල්තයන්න යන්නයි උත්තර ප්‍ර. ද්‍රවය කියන එක ගත්තොත් ද්‍ර අකුර හැදිලා ওই ද්‍රය අකුර හැදිලා තියෙන්නේ කොහමද? මෙන්න මේ අකුරු දෙක එකතු වෙන්නේ පුතා. මහ ප්‍රාණල් දයන්නට රෑන් එකතු වුනහම තමයි ද්‍රය හැදෙන්නේ. උත්තර ද්‍රවය. ද්‍රවය හැදෙන්නේ ද්‍රය අකුර හැදෙන්නේ මහ ප්‍රාණ දයන්න අල් දයන්නට රෑයන් එකතු වුනහම. දැන් එහෙනම් කියන්න කවුරු හරි හදපු කෙනෙක් එන අකුරු ටික කියන්න කවුරු හරි. ඊළඟට එන අකුර මොකද්ද? ද්‍රය කියන එකේ පළවෙනි අකුර මොකද්ද? මහ ප්‍රාණල් දයන්නයි. ඊළඟට රයන්නයි. රයන්න ලියන්න එපා පුතා. මෙන්න මොකද්ද ලියන්නේ? අල් රයන්නයි අල් රයන්නයි. ඇයන්නයි. ඔයගොල්ලෝ තේරෙනවද? හරි නේද? වයන්න කියලා කනල් වයන්න ඇයන්නයි. යයන්න කියලා කනල් යන්නේ. අයන්න. උත්තර තමයි පොඩ්ඩක් ගැටලු සහගත තිබුණා නම් අනිත් කිසි දෙයක් ඔයගොල්ලෝ ගැටලු සහගත කරන්නේ නෙවෙයි. ඊටාම ලේසියෙන් ඔයගොල්ලෝට උත්තර සපයා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතන කැමති වචන 10ක් ලියන්නලු. පුතා ඒ කැමති වචන 10 ගන්න ඕන මෙන්න මේකෙන්. කැමති වචන 10 ගන්න ඕන මෙන්න මෙතනින්. ඉන්නන්න. මෙන්න මේ ශබ්දකෝෂ භාවිතය කියන පාඩමෙන් තමයි වචන 10 ගන්න. මෙන්න මේකේ. මේ තියෙන මෙන්න මෙතන වචන ටිකක් තියෙනවා. මේ වචන 10ක් ඔයගොල්ලෝ මෙයින් 10ක් ගන්න. මේ පේන ඔයගොල්ලෝගේ පිටු අංක 36 තියෙනවා ඇති මේ වචන ටික. දැන් මේ මටත් මේක හරියටම ඩිස්ප්ලේ වෙන්න පේන්නේ නැහැ හරියටම ගත්තොත් එහෙම. කොහොම නමුත් මෙන්න මේ අවසාන පිටු තියෙන මෙන්න මේකෙන් තමයි වචන 10ක් ලියා ගන්න කියන්නේ මම ඔයගොල්ලොන්ට. මේකේ වචන 10ක් ලියා ගන්න. කිරි කියන වචනේ එකපාරක් ලියුවාම දෙපාරක් ලියන්න එපා. දැන් තියෙන කිරි කොස්, කිරි කෝඩු කිරි කියන වචනේ එකපාරක් ලියන්න. ඊළඟට ඊළඟ වචනේ තව 10ක් ගන්න. දැන් මෙන්න මේ ඉස්සෙල්ලම තියෙන වචන ඔයගොල්ලෝගේ පොතේ මොකක්ද තියෙන්නේ? මැණික් කියන වචනට කලින් මොකක්ද තියෙන්නේ? කිරිචි. කිරිචිනේ. කිරිචි කියන වචනේ ගන්න. ඊළඟට ඊළඟ එකෙන් තව එකක් ගන්න. ඊළඟ එකෙන් තව එකක් ගන්න. කිරි කියන වචන අතරලා එහෙම තියෙන වචන 10ක් අරගෙන ඉවරලා මෙන්න මෙතන වචන 10 ලියලා මේ වචන 10 ස්වර ව්‍යංජන වෙන් කරලා යන්න කියලා තියෙන අභ්‍යාසය කරන්න කරලා WhatsApp කරන්න. ඊළඟට මෙන්න මේ අභ්‍යාසයත් ඔයගොල්ලෝ කරන්න ඕන. පහස දහන් ස්වර හා ව්‍යංජන එක්කොට ලියන්න. මේක ලේසි. දැන් කරන ගන්න. දැන් මේකත් පස්සේ කරන්න. පස්සේ කරන්න කරලා WhatsApp කරන්න. හරිද? හරි. එතකොට මෙන්න මේක දැන් අපි මේක උදාහරණ මේක විතරක් බලමු. ලේසි. මොකක්ද තියෙන්නේ වචනේ? ස්වර ව්‍යංජන එකතු කරාම එන වචනේ මොකද්ද? අම්මා. අම්මා. දෙවෙනි එකේ එන වචනේ මොකද්ද? අම්මා. මෙතන තාත්තා. මෙතන මෙතන තියෙන වචනේ කියන්න කවුරුද? සිංහල. සිංහල. අන්න ඒ වගේ ඔක්කොම වචන ටිකේ අකුරු එකතු කරලා ඔයගොල්ලන්ට වටිනා කියන ඕන වචන ටිකක් තමයි වෙන් කරලා හදලා තියෙන්නේ උතන. වචන ටික මෙන්න මෙතෙන්ට ගම් ලියන්න ඕන. ඒ ටික හරිද? හරි. මෙන්න මේකත් මෙන්න මේකෙත් මෙන්න මේ පහ ටක් ගාලා කරමු බලන්න මෙන්න මෙතෙන්ට එක.
පළවෙනි පහ දක්වා විතරක්. මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට. ලේසි වැඩක් නේ. අමාරු නෑ. 1 2 3 4 5 කරන්න. නිල් කහ රතු සුදු දම් අලි කොටි වලස් නරි ඌරු කෙන්ද කන්ද කොන්ද කුන්ද කැන්ද දෙවිනුවර දික්වැල්ල දඩැල්ල දොම්පි දෙරණියගල නදුන් නයනා නලින් අධිකා නදිෂා. කවුරු හරි මේ අභ්‍යාසයේ අක්ෂරමාලාව බලාගෙන කරනවා නම් එයා හොරෙක් වංචාකාරයෙක් වෙනවා. මොකද මේ අභ්‍යාසය කළ යුත්තේ අනිවාර්යයෙන්ම මතකයෙන් කළ යුත්තේ. අක්ෂරමාලාව බලලා කරුවොත් ඒකෙන් ඇති. අපි කරන ලබන අභ්‍යාසයේ ව්‍යාකරණ අභ්‍යාසයේ වැඩක්. ඒ වගේම පුතා ඔයගොල්ලන්ට මොනවා හරි සිංහල පන්තියේ මේ අපේ පන්ති ගැන මොනවා හරි ගැටලු සාකච්ඡා බවක් මතු වුණොත් ඔයගොල්ලෝ වගේ WhatsApp නම්බර් එකට කෝල් කරන්න එපා. නිබන්ධනයේ මුල් පේජ් එකේ තියෙනවා මේ වෙනත් නම්බර් දෙකක්. ඒ නම්බර් දෙක සාමාන්‍ය ෆෝන් එක පාවිච්චි කරන්නේ මම. WhatsApp නම්බර එක තියෙන්නේ ගෙදර. ඒකට ඔයගොල්ලෝ ගෙදරට කතා කරාට ඔයගොල්ලන්ට උත්තරයක් ලැබෙන්නේ නැහැ. මම ගායි ස්මාර්ට්ෆෝන් එකක් නැහැ. තියෙන්නේ මේ සාමාන්‍ය ෆෝන් එක නිසා ගැටලුවක් ආව සාමාන්‍ය ෆෝන් එකෙන් කතා ඒ නම්බර් දෙකට කතා කරලා කියන්නේ. ඒකට ඒ වෙලාවේ විසඳන්න පුළුවන් දෙයක් තුන විසඳන්න. ෆෝන් එක නැහැ කියලා මම WhatsApp භාවිතා කරනවා ලැප් එකකින්. එතකොට ඒක නිසා ඔයගොල්ලෝ ගැටලුවක් වෙන්නේ නැහැ. ලින්ක් එක එහෙමත් එවන්න පුළුවන් ලැබිච්ච අයට. නමුත් මම හිතන්නේ අදත් සමහරු කතා කරලා තිබ්බා. ඉතින් තවමත් ඉතින් අපිට WhatsApp group එකට link එක දාන්නේ ගැටලුවක් තියෙනවා. මොකද මේ අපි සාමාන්‍ය දැන් මාසය අදාළ වැඩ කටයුතු අවසන් කරමින් ඉන්නේ. මාසය අවසන් කරලානේ තියෙන්නේ. අවසන් දවසනේ අද යන්නේ. ඒ නිසා හරි අවසන් කරලා තින්නේ. ඒක නිසා අපි බලමු. ඒක විතරයි මම මේ වෙලාවේ කතා කරන්නේ. ඊට පස්සේ අපි සාහිත්‍ය කොටසට පොඩ්ඩක් යනවා අවධානය යොමු කරනවා. නිල් කහ රතු සුදු දම් කියන පද පහෙන් පළවෙනි අකුර මේ ලේසි එකක්. මම තව සටහනේ තව පොඩි කොටසක් ඉතුරුලා තියෙනවා අපිට කතා කරන්න. සටහන ලියන්න ඉවර කරලා නැහැ තාම. මේකෙන් අපි බලන්නේ පළවෙනි අකුර වෙනස් නිසා ගැටලුවක් නැහැ. වෙනස් අකුරු පහක් තියෙන නිසා නයන්නද, කයන්නද, රයන්නද, සුයන්නද, දයන්නද ඉස්සර තියෙන කියලා බලලා ඉවරලා මේ නම් ටික පෙළගස්සනවා. ඒ අනුව එන්නේ පළවෙනි අකුර නම් මොකද්ද? ඉස්සලාම එන්නේ මෙතන. කහ කියන වචනේ. දෙවෙනුවට එන්නේ? දෙවෙනුවට එන්නේ? දම් කියන එක. දම් කියන එක එන්නේ නේද? දෙවෙනියට එන්නේ දම් කියන එක. තුන්වෙනුවට එන්නේ? නිල් කියන එක. මතක් වෙන්නේ නැති නේද? තාත දාද න තාත දා ද න නෑ අන්තිමට එන්නේ නා දායන්ට පස්සේ තමයි නෑ නිසා කහ දම් නිල් ඊළඟට එනවා රතු ඊළඟට මේ පිළිවෙලට තමයි පිළිතුර එන්නේ ඉක්මන් කරමු අලිකොටි වලස් නරි ඌරු මේක ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද අපි දන්නවා මොකද්ද එන්නේ අලි කියන එක ඊළඟට එන්නේ මොකද්ද ඌරු කියන එක ඊළඟට උයන්න ඊළඟට තියෙන්නේ ඊළඟට කොටි එන්නේ තුන්වෙනිවට හතර වෙනුව නරි කියන එක එනවා පස් වෙනුව වලස් කියන එක තුන්වෙනි එක ගත්තොත් කෙන්ද කන්ද කොන්ද කුන්ද කැන්ද දැන් පුතා මේවායේ වචන වෙනස් වුණාට මෙතන වචනේ මොකද එකමයි තියෙන්නේ මම මේක කතා කරේ නැතුව මම මේ අභ්‍යාසය දුන්නේ හරි එයා එහෙම මේක උත්තරේ ඔයගොල්ලෝ දන්නවා උත්තරේ ගැටලුවක් නැහැ නමුත් මම මේ කොටස මෙතනින් නවත්තලා අපි පොඩක් පොතට යමු මොකද මම මේ කොටස මේ සටහනක්
පෙළ ව්‍යාකරණ පොතේ සටහනක් කතා කරලා ඕනේ මෙතනින් ඉතුරු ටිකට යන්න. ඒ නිසා මම එතනින් නවත්තලා මෙතනට කතා කරලා දෙකක් මෙතනින් එහා සටහනත් එක්ක යමු අපි. ඔයගොල්ලෝ දන්නවා මේක. නමුත් අපි දැනගත්තර සටහනේ අභ්‍යාසය කරලාම මේක හරියට තහවුරු කරගෙන යමු. එතකොට අපිට මේක කිලිමේ ගැටලුවක් එන්නේ නැහැ. හරිනේ? හරි. ඊළඟට ඔයගොල්ලෝට මෙන්න මේ වැඩේ කෙරෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට මම කිව්ව නේද මේ පොතේ පළවෙනි කවිය පාඩම් කරගන්න කිව්ව නේද මේ පාඩමේ? රාත්‍රිය කියන එකේ නැද්ද? ඔව් සර් පාඩම් කරන් ඉතින් මොකද? ඔක්කොම ටික. ඔක්කොම පාඩම්. හරි හරි. එතකොට දැන් මම හිතනවා ඔයගොල්ලන්ට ඔක්කොම ටික පාඩම් ඇති කියලා මේක ඇත්තට අමාරු පද්ධතියක් නෙවෙයි නේද? හැම කෙනෙකුටම මතකින් කියන්න පුළුවන් පද්ධතියක්. මේ ටික ලේසි නිසා ඔයගොල්ලෝ පාඩම් කරන වෙන කොටසත් ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර් කලින් මේ ටියුට් එක වේ. දැන් හරිනේ? හරි සර්. මේක පාඩම් කරගලා තියාගන්න අනිවාර්යෙන් පාඩම් ඕන. ඒක ගන්නවා. මෙන්න මේ ටික පාඩම් කරන්න තියෙන දැන් ඊළඟට. මෙන්න මේ ටික. කවි රස වෙනද කියන කොටසේ මෙන්න මේ ටික පාඩම් කරන්න තියෙනවා. ඔක්කොම නෙවෙයි මෙන්න පළවෙනි දවසේ මෙන්න මේ ටික. සුදුවේ වලාකුලිනි ඇයි මේ සිල් ගත්තා වැනි මගුලට කලු නොනිසි බැවිනි එය හැර අපි යමු මේ වෙසින්. ඊළඟට ඉරු දෙවි බබල වයි පහන වලා ඉහළ කෙරේ වියන දිසාවෙනයි මේ හිරු එන්නේ පායා හැරී සිටි සූර්යකත් ගසේ මල් රැසුත් දිලෙන්නේ ලණුමෙන් ඇදීලා මගුල් ගයක් දෝලෝමේ වෙලාවට. මෙන්න මේක පාඩම් කරගන්න මේ කොටස මම ඊළඟ දවසේ කොටස අනිවාර්යෙන් පාඩම් ගන්න. මේ කොටස අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න. හරිද? හැම කෙනෙකුටම කිව්වේ පද්‍ය මුල් පද්‍ය පන්තිට අමතරව අන්නර කොටසත් පාඩම් කරලා තියාගන්න කියලා මතක් කිරීමක් කරේ. පුතා මේකේ අවබෝධය ටික ලිව්ව නේද? මිනිසාට විශ්‍රාම එක් කරා නේද? ඔව් සර් ඒක. එක් කරලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මේකට අදාළව අපි අද සටහන කතා කරමින් හිටියේ මෙන්න මේ අක්ෂර වින්‍යාසය පිළිබඳව අවබෝධ කරගන්න ඕන කොටසක් මේ කරන්නේ මම මේක එකපාරක් කියවන්න ඔයගොල්ලෝ කියව ගන්න භාෂාවක් හදාන ශිෂ්‍යයන්ට මෙන්ම ලේඛකයන්ට දෙම භාෂාවේ යෙදෙන වචන වල නිවැරදි හා නිශ්චිතාර්ථය දැන ගැනීමට මඟ පෙන්වන ග්‍රන්ථයේ ශබ්දකෝෂ නම් වේ නමින් හැඳින්වේ. පාඩම් කරගන්න නෑ පාඩම් කරගන්න ඕන. මෙන්න පුතා මෙන්න මෙතන උත්තර ලියන්න තියෙන. ඒකයි පාඩම් කරගන්න. මේ බලන්න. ශබ්දකෝෂ යනුවෙන් හැඳින්වෙන්නේ මොනවාද? මෙන්න පිළිතුර. භාෂාවක් හදන්න ශිෂ්‍යයන්ට මෙන්ම ලේඛකයන්ට දෙම භාෂාවේ දෙන මේ ඒතොර ඒ ඔක්කොම ලියන්නේ නෑ. භාෂාවේ යෙදෙන කියන එක හදලා ගන්න කොහොමද? භාෂාවක යෙදෙන වචනවල නිවැරදි හා නිශ්චිතාර්ථය දැන ගැනීමට තමයි මොකක් කරන්නේ ශබ්දකෝෂ කියලා මම පෙන්නන ග්‍රන්ථය තමයි ශබ්දකෝෂ ග්‍රන්ථය කියලා. මොකද්ද භාෂාවක යෙදෙන වචනවල නිවැරදි හා නිශ්චිතාර්ථය දැන ගැනීමට මඟ පෙන්වන ග්‍රන්ථය ශබ්දකෝෂ නමින් හැඳින්වේ. මෙන්න ප්‍රශ්නය. ශබ්දකෝෂයෙන් හැඳින්වෙන්නේ මොනවද කියලා. ප්‍රධාන ශබ්දකෝෂ අවබෝධයද? ඔව් මේක පුතා මේ නිබන්ධනයේ තියෙන ප්‍රශ්න ටික. ඔයාලා නිබන්ධනේ පේන්නේ නැද්ද? මේ නිබන්ධනේ පේනව නේද? හතරවෙනි පාඩමේ නිබන්ධනේ. පේනවනේ? ස්ක්‍රීන් එකේ පේන්නේ සර්. ස්ක්‍රීන් එකේ පේන්නේ මේ පෙළ පොත විතරයි. පේනවනේ මේක? මේක මං කිව්වේ. ශබ්දකෝෂ යනුවෙන් හැඳින්වෙන්නේ මොනවද කියලා අහන්නේ. දැන් පෙළ පොත පේනවද ඔයගොල්ලන්ට? නෑ සර්. කමන්නේ. පෙළ පොතේ තියෙනවා පටන් ගන්න දරම ශබ්දකෝෂ යනුවෙන් හැඳින්වෙන්නේ මොනවද කියන එකට දාලා උත්තරයක්. ඒක බලා ගන්න. ශබ්දකෝෂ යනුවෙන් හැඳින්වෙන්නේ මොනවද? ශබ්දකෝෂ දෙකක්. දැන් මේවට උත්තර ලියන්න ඕන කොහොමද හරිනම්? මතකයෙන් ලියන්නට ඕන පාඩම් කරන්න ඕන මතකයෙන් ලියන්න ඕන. ප්‍රධාන ශබ්දකෝෂ දෙකක් නම් ඒක අතුරුන් කවුරුද එළියා දක්වන්න. පුතා ඔයගොල්ලෝ මතක් වෙනද ප්‍රධාන ශබ්දකෝෂ දෙකක් නේද? මල්ලසේකර. මල්ලසේකර ශබ්දකෝෂය. මේ ඔයගොල්ලෝගේ පොතේ තියෙනව නේද ආරම්භයේ මෙන්න මෙහෙම කොටසක් බලන්න. සිංහල භාෂාවේ දෙන වචන වල අර්ථ දැන ගැනීමට යොහලන ප්‍රධාන ශබ්ද සිංහල කෘතිය සිංහල ශබ්දකෝෂය. එය පාණ්ඩ විෂයන්ගෙන් සමන්විත වෙයි. පැරණි සිංහලයේ දෙන වචන අර්ථ දැන ගැනීමට අපට උපකාර වෙන ප්‍රධානම ශබ්දකෝෂය සුමංගල ශබ්දකෝෂය. ඒ වැලිවිටි
සෝරත හිමියන් විසින් සම්පාදනය කළද. ඉංග්‍රීසි භාෂයේ යෙදෙන වචන වදනක සිංහල අර්ථ දැන ගැනීමට අපට වැදගත් වන ප්‍රධාන ශබ්දකෝෂය මල්ලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දය සමස්ත භාෂාවේ යෙදෙන මල්ලසේකර ශබ්දකෝෂ කියනවා කියන්නේ ඔන්න ශබ්දකෝෂ දෙකක් ලියන්න කියලා තියෙනවා. හරිද? ඒතකොට මේ ප්‍රශ්න උත්තරේ ඉදිරියට එන්න ඕන. ඊළඟට සිංහල භාෂාවේ යෙදෙන වචන අරුත් දැන ගැනීමට ඉවහල් වන කාණ්ඩ විශේෂයෙන් සම්බන්ධ ප්‍රධාන ශබ්ද කෘති කොහොමද කියලා අහනවා. පුළුවන් නේ? අතන තියෙනවා. පැරණි සිංහල යෙදෙන වචන කරුත් දැන ගැනීමට අපට උපකාර වෙන ප්‍රධාන ශබ්දකෝෂය කුමක්ද? ඒකත් අතන තියෙනවා. හරිද? සමස්ත භාෂාවේ වචන වෙනුවට තෝරාගත් විශේෂ ශේෂ්ත්‍රයකට අයත් වචන සංග්‍රහ කෙරෙන ශබ්දකෝෂ සඳහා නිදසුන් තුනක් දක්වන්න. ඒක ඉතින් කතා කරන්න එපා. අපි ඒක කතා කරන්න නිසා ඕනනම් පුළුවන් නම් ඔයගොල්ලෝ අර හැඳින්වීම කොටස කතා කරලා ඒ ටික ලියන්න. හරිද? ඔන්න ඔතෙන් ටිකක් ඔයගොල්ලෝ මේ අභ්‍යාස ටික කරන්න නිබන්ධනයේ කොටස් දෙකක් මම දැන් අභ්‍යාස කරන්න කියලා කිව්වා. මෙන්න මෙතෙන් ටිකක් කරන්න පුළුවන් මේකෙත් ඊළඟට මේකෙත් මේ දෙක අපි කරා මේකත් කරා මේක කරන්න කියලා කිව්වා. ඒකත් අර අතරින් උපුටලා කරන්න බෑ. මේකේ අපි දෙකක් තුනක් විතර ආවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම කරන්න ඕන මෙතෙන් ටික. මෙතෙන් ඒකට ඒ ටික කරලා අවසන් කරලා තියාගන්න. හරිද? හරි. ඒ ටික අවසන් කරලා තියාගන්න. ඒ වගේම දැන් මම තව එකක් ඕගොල්ලන්ට පස්වෙනි පාඩමේ සාමාන්‍ය පද්‍ය පන්තියෙන් එහා තියෙන විවරණ පද්‍ය පන්ති විවරණ කොටසේ කවිය පාඩම් කරගන්න කුමාරතුංග මුනිදාස මහතා රචනා කළා තියෙනවා. හරිද? හරි. මේ අභ්‍යාස දෙක තමයි කරන්නට ඕන. දැන් තව විනාඩි 10ක ඊළඟ පන්තිය පටන් ගන්න නිසා මම පන්ති අදට අවසන් කරනවා. මොන හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන් පුතා. හිතන්නේ මොනවත් ගැටලුවක් නැහැ නේද කාටවත්? හරි. එහෙනම් අපි පන්ති අවසන් කරමු. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. අයබෝවන්. අයබෝවන් සර්. good night sir. ආයි